එතකොට මේ ධර්මයේ අස අවබෝධ කරගන්න කියලා කිව්වහම සමහර පින්වතුන් තර්ක නගන්න එන්නේ. දැන් මේ දහම් කාරණාව පෙන්ලා දුන්නාම මෙහෙම දැන් උදාහරණයක් අපි කියනවා සියලු වැඩ පසකින් තියලා මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. එතකොට සමහර පින්වතුන් ඇවිල්ලා කියනවා සියලු වැඩ පසකින් තියලා ධර්මය අහගන්න කියලා කිව්වහම කවුරුවත් බණ අහන එකක් නැහැ නේ කියලා. දැන් ඉතින් අනේ බුදුරජාණන් වහන්සේට පාඩු වෙයි දැන්. බණ ඇහුවේ නැති වුණාම. ශ්‍රී සද්ධර්මයට පාඩු වෙයි දැන්. ආර්ය මහා සංඝ රත්නයට පාඩු වෙයි දැන්. මිනිස්සු බණ ඇහුවේ නැති වුණාම. දැන් මේ වෙළඳාමක්ද මේ කරන්නේ? දැන් අර කඩවල් වලට ගිහිල්ලා කියනවා මේ මුදලාලි මහත්තයා ඔහොම කතා කරන්න එපා. ඔහොම කතා කරොත් මේ අපේ කස්ටමර්ස්ලා එන එකක් නෑ. ඒසො ඊට වඩා ටිකක් කරුණාවෙන් කතා කරන්න. ඔහොම නෙවෙයි. පොඩි සීනි බෝලයක් අඹරන්න පොඩ්ඩක්. දෙන්න සීනි බෝලයක් එහෙම ආවහම. කොහොමද නෝනා කාලෙකින් දැක්කේ කොහොමද? දරුවන්ට එහෙම හොඳයිද? මහත්තයාට එහෙම හොඳයිද? මහත්තයා කොහොමද නෝනාට හොඳයිද? සතුටෙන් දින්නේ. කොහොමද අර හදන්න ගත්ත ගේ හදලා ඉවරයිද? දැන් ওই විදිහට විවිධාකාර චාටු බස් චාටු කතා වලින් කඩේට එන මුදලාලි අර එන ගනුදෙනු කාර්යව මුලාවටපත් කරනවා. ඇයි ඒ? නැවත වතාවක් ගේට් එකක්. සම්බුද්ධ ශාසනය කියන්නේ කඩයක්ද? අනේ මෙහෙම බණ අහන්න ආපු කෙනා ඊළඟ පාර බණ අහන්න එන එකක් නැහැ. එහෙමයි කියලා ඇත්ත දේශනා කරන්න බෑ. ඒ නිසා කසිප්පුකාරයෙක් ආවත් අනේ හොඳ මුදලාලි යහපත් මුදලාලි සමාජයට යහපතක් කරන්නේ. ඒ නිසා දැන් කසිප්පු ගැන මේ වෙලාවේ කියන්න හොඳ නැහැ. කිව්වොත් එහෙම මුදලාලිගේ හිත රිදෙයි. එහෙම වුණොත් ආයි බණ අහන්න එන එකක් නැහැ. ඒකට ධර්මයේ කියන්නේ මේ වෙලදාමත්ද? ඒ නිසා පින්වතුනි බණ අහන්න ඕන මිනිස්සු බණ අහනවා. නැති මිනිස්සු කොහොමද අහන්නේ? නැති මිනිස්සු හැමතිස්සෙම නොහඬ හේතුවක් හොයනවා. අර හොර මිනිහෙක් එක්ක යාළු වෙච්ච ගැමි ගැහණියක් තමන්ගේ අහිංසක සැමියාගෙන් දික්කසාද වෙන්න හේතු හෙව්වා. එක හේතුවක්වත් හම්බුන්නේ නැති තැන දවසක් සැමියා අවුවේ හිටගෙන ඉන්නකොට වැටිච්ච හෙවණැල්ල ඇදයි කියලා දැකලා ගම්මුලා දෑනියට ගිහිල්ලා කිව්වා මේ මිනිහත් එක්ක දීග කන්න බෑ හාමුදුරුවනේ මේ මිනිහගේ හෙවණැල්ල ඇදයි කියලා. ඇරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කිව්වේ ඒකයි. ඒ නිසා බණ අහන්න ඕනේ නැති මිනිස්සු මොකක් හරි ඇදයක් හොයනවා. එක්ක හාමුදුරන්ගේ ඇදයක් කියයි. එක්ක බණවල ඇදයක් කියයි. මොකක් හරි ඇදයක් කියයි. ඇදයක් කියලා බණ අහන එකෙන් වෙන් වෙනවා. ඒක තමයි මේ ලෝකයේ අසත්පුරුෂ බණ අහන්න නැති මිනිසුන්ගේ හැටි. බණ අහන මිනිස්සු එහෙම නැහැ. මේ රාගෙන් දේශයෙන් මෝහෙන් යුක්ත සිත සනසන්න නෙමෙයි බණ කියන්නේ. වනසන්න. කවුරු හරි හිතනවා රාගෙන් දේශයෙන් මෝහෙන් යුක්ත සිත සනසන්නයි මේ බණ කියන්නේ කියලා ඔබ ධර්මය ගැන දන්නේ නැති කෙනෙක්. ඔබ ධර්මය අහන්න සුදුසෙක් නෙවෙයි එහෙනම්. මායව සනසන්නද කියන්නේ? මේ ලෝකේ වැඩ අල්ලගෙන ඉන්නේ කවුද? ප්‍රඥාවද විඥානියද? කවුද කියලා අහුවාම පුද්ගලයේ සත්‍යයක ආත්මයක් වශයෙන් දකින්න එපා. නැත්තම් අහන්න බෑනේ ප්‍රශ්නේ. කුමකින්ද කියලා අපි හමුකෝ. මේ ලෝකේ අල්ලගෙන ඉන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අසාර පංච උපාදානස්කන්ධය අල්ලගෙන ඉන්නේ කවරෙක්ද? කුමකින්ද? අන කවරෙක්ද? මායя. අල්ලන් ඉන්නේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන්. එහෙනම් පින්වතුනි බණ අහන්න අපි කියනවා සියලු වැඩ පසකින් තියලා. ඒ කිව්වේ අවිජ්ජාව තෘෂ්ණාවේ පසකින් තියලා බණ අහන්න කියලා නේ කිව්වේ. එතකොට අපෙන් ඇහුවාම හරියනවද හාමුදුරනේ? එහෙම බණ අහන්න බෑ. අපිට සෑහෙන වැඩ. අපිට එක දිගට පැයක් බණ අහන්න බෑ. ඒක අපේ ප්‍රශ්නයක්ද ඔබේ ප්‍රශ්නයක්ද? ඒ නිසා අර ලස්සන කවියක් තියෙනවා නිමා කරනු මිස වැඩ ඇති තමාත පමාවට කරුණු මටුවමනා නැත කියලා. ඒක නිසා ප්‍රමාදය ඔබටයි. ඒ නිසා ඒක අපට බලපාන දෙයක් නෙවෙයි. ඔබට බනහන්න ප්‍රමාදයක් ඔබ තුල පවතිනවා නම් ලෝක වැඩ නිසා හරි අර වැඩ නිසා හරි මේ වැඩ නිසා හරි දරු මල්ලන්ගේ වැඩ නිසා හරි ගෙදර බල්ලන්ගේ වැඩ නිසා හරි මොකක් හරි වැඩ නිසා කුමන හෝ වැඩක් නිසා බනහන්න වෙලාවක් නැහැ කියලා ඔබ කියනවා නම් ඒ ප්‍රමාදයේ ප්‍රතිඵලය ඔබට ලැබෙයි. ප්‍රමාදෝ මච්චුනෝ පදං කිය. අප්‍රමාදුනොත් එහි ප්‍රතිඵලයක් ඔබට ලැබෙයි. අප්‍රමාදෝ අමත පදං කිය. ඒ නිසා අමෘත පදයේද මරණ පදයේද ලං කරගන්න කියන එක ඔබේ වැඩක්. ඒ නිසා අපට කරුණු කාරණා ඉදිරිපත් කළ තේරුමක් නැහැ. අර වැඩ මේ වැඩ නිසා මෙහෙම බනහන්න වෙලාවක් නැහැ. අර එහෙම බනහන්න වෙලාවක් නැහැ. මෙච්චර බනහන්න බෑ. ඉතින් එච්චර බැරි නම් නිකන් ඉඳයි තියෙන්නේ. සංසාරේ ඕන තරම් දිගයි. ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේ සංසාරේ යන්න සත්තුත් ඉන්න එපා.
මේ මහ පොළොව යට තියෙන නිරයක්. ওই නිරේ තියෙන උණුසුම. ওই උණුසුමෙන් තමයි මේ පෘථිවිය සංකෝචනය නොවි ප්‍රසාරණය වෙලා පවතින්නේ. ඉතින් නිරේ උණුසුම පවතින ක්‍රමයක් තියෙන්න එපා. ඒ නිසා බණ ඇහුවට කමන්නේ. අවශ්‍ය නැති අය. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? දැන් අපි කිව්වහම සියලු වැඩ පසකින් තියලා බණහන්න කියලා. ඒකට තර්කවාදී ඉදිරිපත් කරනවා. මෙන්න භාගතුන් වහන්සේගේ දේශනාව. දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක පුළුවන් නම් තර්ක කරන්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ සත්‍ය සංයුක්තේම චේල සූත්‍රය, ආදිත්‍ය චේල සූත්‍රය. කොහොම දේශනා කරන්නේ? මෙන්න මෙහෙමයි. ආදිත්තේ භික්කවේ චේලෝවා සීසේවා කිමස්ස කරණීයන්ති. මහාන යම්කිසි පුරුෂයෙක්ගේ සලුවට හරි, ඒ කියන්නේ වස්ත්‍රයට ඇඳුමට හරි, හිසට හරි ගිනි ඇවිලුනොත් මොකද්ද ਉਹ ඉස්සෙල්ලම කරන්න ඕන? මොකද කරන්න ඕන? දැන් අපෙන් ওই ප්‍රශ්නේ ඇහුවත් දුරදිග බලන්නේ නැති කෙනෙක් නම් ටක් ගාලා උත්තරයක් දෙනවා. ඒ උත්තරේ එතන හිටපු භික්ෂුණුත් දුන්නා. ඒ කියන්නේ එතන භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා හිටපු සමහර භික්ෂුන් අද වගේම එන්න ඇති. ඉතින් හිතලා බලලා නෙමෙයි උත්තරයක් දුන්නේ. ප්‍රශ්නේ අහපු ගමන් උත්තරේ දුන්නා. මොකද්ද? හිසට හරි වස්ත්‍රයට හරි ගිනි ඇවිලුනොත් යම් පුරුෂයෙක් ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? එතකොට එයයි උත්තරයක් දෙනවා. ආදිත්තේ බන්දේ චේලේවා සීසේවා තස්සේව චේලස්ස චේලස්සවා සීසස්සවා නිබ්බාපනාය අධිමත්තෝ චන්දෝච වායාමෝච උස්සාහෝච උස්සොල්හීච අපපටි වානීච සතිච සම්පජඤ්ඤච කරණීයම්ති. ස්වාමිනී භාගතුන් වහන්සේ යමෙකි හිසට හරි සලුවට හරි ගිනි ඇවිලුනොත් ඒ පුද්ගලයා බලවත් කැමැත්ත උපදවන්න ඕන ඒ හිසට හරි ඒ වස්ත්‍රයට හරි ඇවිලිච්ච ගින්න නිවා දමන්න. බලවත් උත්සාහයක් ගන්න ඕන, වීර්යයක් ගන්න ඕන. නොපසු බස්නා වීර්යයුක්තව කටයුතු කරන්න ඕන, සිහිය පිහිටවන්න ඕන, නුවණද පිහිටවන්න ඕන. ඉක්මනින් ඒ හිසේ හරි වස්ත්‍රයේ හරි ඇවිලිච්ච ගින්න නිවා ගන්න ඕන. ඔන්න දීපු උත්තරේ. ඔක තමයි දීපු උත්තරේ. භාගතුන් වහන්සේ දෙනවා ආදිත්තම් බික්කවේ චේලංවා සීසංවා අජ්ජුපෙක්කිත්වා අමනිසි කරිත්වා අනබි සම මේතානං චතුන්නං අරිය සත්‍යානං යථාභූතං අபிසමාය අධිමත්තෝ චන්දෝච වායාමෝච උස්සාහෝච උස්සොල්හීච අපපටි වානීච සතිච සම්පජන්නච කරණීයං. මහන මෙන්න මේ වස්ත්‍රයට එහෙම නැත්නම් මේ ඇඳුමට නැත්නම් ඒ සලුවට හෝ හිසට ගිනි ඇවිලිච්ච පුද්ගලයා ඒ සලුවේ ඒ ගින්නේ හෝ ඒ සලුවේ හෝ හිසේ හෝ ගින්න ගැන නොබලා ඒ ගැන මෙනෙහි කරන්නේ නැතුව ඒ ගැන හිතන්නේ නැතුව ඒක අමතක කරලා මෙතෙක් නොලද අවබෝධයක් ඇත්නම් යම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට කැමැත්ත උපදවන්න ඕන, වීරිය උපදවන්න ඕන, උත්සාහ ගන්න ඕන, නොපසු බස්නා උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න ඕන කියලා. අන්න භාගතුන් වහන්සේ එහෙම දේශනා කරනවා. දැන් මොකද්ද අපිට ළඟන්න තියෙන තර්කය දැන් ආයි? හිසට ගිනි ගත්තා නම් ඒ මිනිහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නොවේ නම් ඒ මනුස්සයාත් හිසේ ගින්න අමතක කරලා අන්නර චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට මේ භවගින්න නිවා ගන්නටමයි වැරදරන්නට ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අසවබෝධ කරගන්නටමයි වැරදරන්න ඕන. මොකද අර හිසේ ගින්න ඔහුට දුක පිණිස පවතින මේ භවය තුල විතරයි. අර නොනිවාගත් සංසාර ගින්න මේ භවගින්න වසර කෝටි ප්‍රකෝටි සත සහස්‍ර අනන්තයක් තව ඉස්සරහටත් භවයෙන් භවයට මහා දුක් ගින්දරක් උරුම කරලා දෙනවා. එහෙනම් වඩා භයානක ගින්දරයි කලින්ම නිවා ගන්න ඕන. එහෙනම් මේ ඥානවන්තයෝ වැඩිපුර අවධානය යොමු කරන්නේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අන්න මහා ගින්න නිවා ගන්න. ඒ කියන්නේ සංසාර ගින්න. අඥානික හිටියොත් අන්නේ අඥානියානම් ඉස්සෙල්ලම නිවා ගන්න බලන්නේ අන්න අර හිසේ ගින්න. මේ උපමාවක් ඊට පස්සේ අහයි අඥානකමට ඔළුවට ගිනි ගත්තට පස්සේ වෙන දේවල් හිතන්නේ කොහොමද කියලා. ඔය වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. මේ උපමාව බුදු පියාණන් වහන්සේ අපේ නෙවෙයි. එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න. තාම ඔබේ හිස ගිනි ගත්තේ නැහෙනි. එහෙනම් ඔබට කොච්චර කාලය තියෙනවද තාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පහසුවෙන් මේ ගමන යන්න? ඉතින් ඒක තම තමන්ම තේරුම් ගන්න ඕන. සමහරවිට මේ දේවල් ගැන කල්පනා කරාම පුදුමෙකුත් ඇති වෙනවා. මොකද මිනිස්සුયો ධර්මය ගැන කතා කරනවා, නිවන ගැන කතා කරනවා, සංසාරේ දුකයි කියනවා, භයයි කියනවා.
ඒ වෙනුවට ඒ වුණාට එයින් නික්මෙන්න ගන්න උත්සාහයක් නැහැ. ඒ උත්සාහය එහෙම ලොකුවට පේන්නේ නැහැ. බොහොම දුර්වල එකක්. ඒ ධර්මයට දෙන වටිනාකමට වඩා ලෝකයට දෙන වටිනාකම අති ඉහළයි. ඉතින් ඒක නිසා පින්වතුනි වචන වලට නෙමෙයි අවබෝධය කියන්නේ. අවබෝධය කියලා කියන්නේ ක්‍රියාමාර්ගයක්. වචන වලට නෙමෙයි අවබෝධය කියන්නේ. හොඳට මතක තියාගන්න. අවබෝධයෙන් හැමතිස්සෙම පේන්න ඕන චර්යාව. අවබෝධය හුදු වචනයකට විතරක් සීමා වෙලා තියෙනවා නම් එතන තියෙන්නේ හුදෙක්ම දැන ගැනීමක් විතරයි. දැනීමක් විතරයි, දැනුමක් විතරයි. ඒ දැනුමට අවබෝධය කියන්නේ ලෝකයේ හැම අවබෝධය කියන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සුયો වියත් උගත් යනාදී වශයෙන් සම්මත වෙච්ච සම්මතිය තුල එහෙමයි ඉන්නවා. බොහෝ දේවල් ගැන දන්නවා. බොහෝ දේවල් ගැන කියනවා. ඉරහඳ තාරක ගැනත් කතා කරනවා. හඳේ තියෙන පස් ගැනත් කියනවා මෙහි ඉඳගෙන. තව බොහෝ දේවල් ගැන කියනවා. එතකොට සමාජ සම්මති මිනිස්සු ඒ මහ වියතුන් උගතුන් යනුවේ නම් කරනවා. නමුත් එයාගේ ජීවිත අවසාන වෙන්නේ කොහොමද කියලා බැලුවාම තමන්ගෙන් තමන්ට පිහිටක් නැහැ. දරුවනුත් එයා ප්‍රතික්ෂේප කළා සමහර අය. අවසානයේ මේ යන්නේ ලෙඩ ඇඳක දහදුක් ඉඳලා. නැත්තම් රෝහලක අසරණ වෙලා බිලවත් ගෙවා ගන්න බෑ අවසානයේ. එහෙම මැරිච්ච කී දෙනෙක් ඉන්නවද සමාජ සම්මතයේ මහ පිළිගත් අය ජීවිත ගත කරපු අය? අවසානයේ තමන්ගෙන්වත් තමන්ට ජීවිතේට පිළිසරණ ලැබිලා නැහැ. එහෙනම් මොකද්ද උගත් පියත්කම? උගතුන් වියතුන් කියලා කියන්නේ තමන්ගෙන් තමන්ට පිහිටක් නැති මිනිහෙක්ද? ඔගතෙක් කියතෙක් කියන්නේ. ඔබ අවවාදයක් ලබන්න ඕනේ එහෙම මිනිහෙක්ගෙන්ද? තමන්ටත් තමන්ගෙන් පිහිටක් නැත්නම් අනුන්ට කොහොමද පිහිටක් ලැබෙන්නේ? එහෙනම් එබඳු අයට කවුද උගතුන් වියතුන් යයි කියන්නේ? ඉතින් ඒක නිසා දැනුමෙන් ඔළුව පුරවගත්තට මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් නොදෙන තාක්කල් ඔහු බුද්ධිමතෙක් නෙවෙයි අබුද්ධිමතෙක්. අඥානෙක්, අබෞද්ධෙක්. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන කෙනෙක් තමයි ලෝකේ වියතෙක් උගතෙක් වෙන්නේ. එහෙනම් මේ ධර්මයට කන් නොදෙන තාක්කල් අවුරුදු 80ක් 90ක් 120ක් වෙනකන් ඉගෙනගෙන මොනතරම් ඔය උපාධි සාහිතික වලින් ගෙදර පුරවගෙන හිටියත් කබඩ් පුරවගෙන හිටියත් ඔහු උගතෙක් වියතෙක් නෙවෙයි. ඔහු නෝගතෙක්. අවශ්‍යම ටික දැනගත්තේ නැහැ. ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා අවසානයේ හිස් සති මැරලා යනවා. ලෝක සම්මතයේ හිස් බුද්ධිමතා කියලා කිව්වට හිස් මිනිහෙක් මැරලා යන්නේ. ලෝක සම්මතයේ බුද්ධිමතා කියන්න පුළුවන්. මොකද ඒ જાතියෙම හිස් මිනිසුන්ට ඔහු බුද්ධිමතෙක් වශයෙන් පේන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි සැබෑ බුද්ධිමතා කියලා කියන්නේ පොතපතේ තියෙන දැනුම කටපාඩම් කරගෙන ඒව ඔළුවේ ධාරණය කරගෙන වැඩකට නැති Tamanටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති හිස් කතා කිය ඔය කාලේ කන මිනිසුන්ට නෙමෙයි උගත්තු යැත්තු කියන්නේ. ඔබ දැකලා ඇති ඕන් තරංග රූපවාහිනී වැඩසටහන් කීකේ පෙන්නනවා. එක එක જાති උගතුන් වියතුන් යයි කියන්නා පුද්ගලයා එනවා ඇවිල්ලි වල මොනවද කතා කරන්නේ බැලුවාම. රටේ ලෝකේ වැඩක් නැති මේ දහසක් ප්‍රශ්න වලින් තමන් පෙළෙනවා. ජරාවෙන් පෙළෙනවා, ව්‍යාධියෙන් පෙළෙනවා, මරණයෙන් පෙළෙනවා. ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් පෙළෙනවා. පංච උපාදාස්කන්ධයෙන් පෙළෙනවා. මහා දුක්ඛස්කන්ධයක් කරපින්නාගෙන ඒ ගැන කතා නොකර, එයින් මිදෙන මාර්ගයක් ගැන කතා නොකර, සේදමාවත ගැන කතා කරනවා. සේදමාවතේ පාහියන් භික්ෂුව ආපු ආකාරය ගැන කතා කරනවා. ඔන්න කතා කරන දේවල්. තව ඒ වගේ ලෝකේ තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, රටේ නැති දේවල් කතා කර කර ඉන්න පුළුවන්. මේ ධර්මයේ ගැන කතා කරන්න බෑ. එදත් ඔබට මතකද ගිය සතියේත් අපි පෙන්නුවා කතා නොකළ යුතු තිරිසන් කතා. ඔය මාධ්‍ය හොඳට බලන්න තිරිසන් කතා ඔක්කොටම අවස්ථාව දෙනවා. ධර්ම කතාවකට විතරයි අවස්ථාව දෙන්නේ නැත්තේ. ධර්ම කතාවකට අවස්ථාවක් දුන්නොත් හොඳට මතක තියාගන්න එහි පවතින සද්ධර්ම ප්‍රතිරූපකයක් විතරයි. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ධර්මයේ නෙමෙයි කතා කරන්නේ. ඕනනම් භික්ෂුවක් ගේන්න පුළුවන් ඉත්තෙක් වශයෙන්. ගෑනල බොරුවට සුදු රෙද්දක් දාලා වාඩි කරවලා තියන්න පුළුවන්. තමන්ගේ අඥාන කතා ටිකම කතා කරනවා අර භික්ෂුව බොරුවට මැද තියාගෙන. ඔන්න ඔය වගේ තක්කඩි වැඩ කරනවා. ඉතින් ඕවට නෙමෙයි උගත්කම් කියලා කියන්නේ. උගත්කම කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැනුගත්තමට. එහෙනම් පින්වතුනි මම කියන්න උත්සාහ ගත්තේ නිස්සාර දේවල් වලට අපට ඕන තරම් කාලය තියෙනවා. ධර්මයටයි කාලය නැත්තේ. ඒ නිසා තමයි සියලුවට පසකින් තියලා ධර්මය අවබෝධ කරගන්න කිව්වහම ඒකට තර්ක වාදන ගන්නේ. තමන්ගේ යහපතටයි මේ කිව්වේ. තමන්ගේ හොඳටයි කිව්වේ මේ ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා භාගතුන් වහන්සේ. ඉතින් හිස් පුද්ගලයා මොකද කරන්නේ? තර්ක වාදන ගන්න යනවා ඒකට.
එහෙම කිව්වම කොහොමද? ඉතින් තර්කයක් නැහැ නේ කෙනෙකු අතක්කා වචරයි කියලා. ඒක වෙයි ඒ. තර්ක කරන්න දෙයක් නැහැ. ඔබට කැමති තීරණයක් ඔබ ගන්න. සංසාරේ යනවද නැද්ද කියන එක. ඒ පුද්ගලයාගේ ප්‍රඥාවට අනුකූලව එන තීරණයක්. ඉතින් කාටවත් බලෙන් එහෙම සංසාර ගමනින් නිදහස් වෙන්න කියලා තර්ජනය කරන්න බෑ. ඒකයි කිව්වේ පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කිය. මේ ධර්මයේ හොඳින් ධාරණය කරගන්නේ ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ. අඥානියෝ බලන්නේ හැමතිස්සෙම එයින් ගැලවිලා යන මාර්ගයක්. එහෙනම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවබෝධය කියලා කියන්නේ චර්යාත්මක වෙනසකට මිසක් අවබෝධය කියලා කියන්නේ මේ පුද්ගලයාගේ වචනවල භාවිතයකට නෙවෙයි. චින්තනමේ වෙනසක් තුළින් තමයි චර්යාත්මක වෙනසක් ඇති වෙන්නේ. චින්තනයේ පටිසෝත වුණොත් තමයි චර්යාවත් පටිසෝත වෙන්නේ. එතකොට පටිසෝතගාමී පුද්ගලයෙක් බිහි වෙන්නේ. එතකොටයි පේන්නේ ලෝකේ දිශාවට විරුද්ධ දිශාවටයි මොහො ගමන් කරන්න කියලා. ඒකත් පිටින් බැලුවට එක්වරම S2 බැලුවට පේන එකක් එහෙම නෙවෙයි. මොකද ලෝකය යන පාරෙම යන්නේ. දැන් එක පාරක බැහැගෙන යනවා අනාර්ය පුද්ගලයොත් ආර්ය පුද්ගලයොත්. එකම පාරක එකම දිශාවට යන්නේ කඩමණ්ඩිය පැත්තට. දැන් කාටවත් පිටින් බැලුවාම පේනවද මේ දෙගොල්ලෝ යන්නේ මාර්ග දෙකක කියලා. ඉතින් පිටින් බැලුවාම සාමාන්‍ය මස් ඇස් තියෙන විතරක් තියෙන මිනිහෙට පේන්නේ දෙගොල්ලොම යන්නේ එක පාරක කියලා. හැබැයි ප්‍රඥාවෙන් බැලුවොත් පේනවා මේ දෙන්න යන්නේ පාරවල් දෙකක කියලා. එක්කෙනෙක් ආස්වාදයේ තර කර ගැනීම පිණිස ආස්වාදයේ වර්ධනය කර ගැනීම පිණිසයි ගමන් කරනවා. තව කෙනෙක් ආස්වාදයේ මර්ධනය කර ගැනීම පිණිසයි ගමන් කරනවා. කෙනෙක් කාමයේ කරා ගමන් කරනවා. කෙනෙක් කාමයේ කරා යොමු වෙන දිශාවට, කාමයේ කරා ලං වෙන දිශාවට, කාමයට සමීප වෙන දිශාවට ගමන් කරනවා. තව කෙනෙක් කාමයෙන් වෙන් වෙන දිශාවට ගමන් කරනවා. එනිසා ලෝකේ පාරවල් වල බැහැගෙන ඇවිදින මිනිස්සු දිහා බලලා කවුද ලෝකෝත්තර මාර්ගේ වඩන්නේ කියලා ඇස් දෙකෙන් බලලා තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා එහෙම අය අඳුර ගන්නත් බෑ. ඒ නිසා පින්වතුනි හැමතිස්සෙම ඔබ දකින්න ඕන අවබෝධය කියලා කියන්නේ කීයක ඉන්න එකකට නෙවෙයි. ගොඩක් අය හිතන් ඉන්නේ අවබෝධය කියන්නේ කීයක ඉන්න එකට කියලා. කීයක ඉන්න එකට අවබෝධය කියලා කියන්නේ නෑ. අවබෝධය කියලා කියන්නේ ප්‍රඥාවෙන් තීරණ ගැනීමකට. ප්‍රඥාවෙන් ගන්න තීරණයකට තමයි අවබෝධය කියලා කියන්නේ. දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක්. දූපතක මිනිහෙක් ඉන්නවා. අපිට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. දූපතක් තියෙනවා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ දූපත මොහොතින් මොහොත මුහුදේ ගිලෙනවා. මොහොතින් මොහොත මුහුදේ දැන් මේ දූපත ගිලෙමින් පවතින. හැබැයි ඊටාම සුළු වශයෙන් ගිලෙන එක බැලු බැලමට පේන්නේ නැහැ. ඉතින් තව ඈත දූපතක් තියෙනවා නොගිලෙන. ඒකට පීන ගත්තොත් ඔන්න ජීවිතය ආරක්ෂා කරගෙන එක ക്ഷേම භූමියක් නිර්භය ස්ථානයක් එතෙන්ට ගියොත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව නොමැරි. එතකොට මේ පුද්ගලයෝ දෙන්නම දැනගන්නව කාගෙන් හරි ඊට ඉස්සෙල්ලා හිටපු પરම්පරාවක දැනුම යම් ආකාරයකින් ඒ දූපතේ ඉතුරු වෙලා තිබුණා. ඒ දැනුමෙන් හොයාගත්ත කොහොම හරි මේ දූපත ගිලෙන දූපතක් කියලා. එක්කෙනෙක් පරේෂණ පවත්වලා ප්‍රත්‍යක්ෂ කරගත්තා සත්‍යයක් මේ දූපත ගිලෙනවා. තව නොබෝ කාලෙකින් මේ දූපත මුහුද යටට යනවා. අපටත් මෙහි ඉඳලා මැරෙන්න සිද්ධ වෙනවා. එක කාලයකට මේ දූපත ගිලෙනවා නැවත උඩ එනවා. ඔහොම ගිලෙන යට යන අර පරලොවට යනවා මෙලොවට එනවා. පරලොවට යනවා මෙලොවට එනවා. මුහුද යට යනවා නැවත මතු වෙනවා. එතකොට මුහුද යට යන කාලෙට මෙහි ඉන්න පුද්ගලයෝ ඔක්කොම මරණයටපත් වෙනවා. ඒ නිසා එතරට පිහිනපු කෙනෙක් විතරයි ඉතුරු වෙන්නේ. දැන් මේක තමයි සත්‍ය. මේක දෙන්නම දැනගන්න. එක්කෙනෙක් විතරක් පරිශන පවත්තලා ඒ සත්‍යයක් බව සනාත කරගෙන එයා පිහිනන් අධිෂ්ඨානය ඇති කරගෙන දැන් පිහිනන්න පටන් ගන්න. අනිත් පුද්ගලයා දැනගත්තා විතරයි. මේ දූපත ගිලෙන දූපතක් කියලා දැනගත්තා විමර්ශනය කළේ නෑ. ඒ නිසා ඔහුට ප්‍රත්‍යක්ෂ වුණේ නෑ ඇත්තටම මේ දූපත ගිලෙන එකක් කියලා. ඒ නිසා හිස් පුද්ගලයා මොකද කරන්නේ? ඔව් මේ දූපත ගිලෙනවා. මේ දූපත ගිලෙනවා. ඔව් මේ දූපත ගිලෙනවා. මේක කො වෙලාවක හරි ගිලෙනවා. කී ඉන්නෝ ඒකටම වෙලා. ඉතින් ඔය හිස් පුද්ගලයා කො වෙලාවක හරි දූපතත් එක්කම ගිලිලා යනවා. දැන් ඒකට අවබෝධය කියනවා. ඒ වගේ මේ ධර්මීය තුල ගමන් කරනවා කියන පිරිස ආකාර දෙකක් ඉන්නවා. ඒ දෙගොල්ලන්ටම ධර්මය අහන්න ලැබෙනවා. ඒ පුද්ගලයෝ දෙන්නටම. එක පුද්ගලයෙක් ඥානවන්තයි ප්‍රඥාවන්තයි. ඔහු ප්‍රායෝගිකයි.
ඔහු ඒ ධර්මය ප්‍රායෝගිකව භාවිත කරනවා. මොකද එයා විමර්ශනය කළා. මේ ධර්මය අහලා නිකන් හිටියේ නෑ. ආස්වාදය හේතුවෙන් දුක හට ගන්නවා. ආස්වාදය කරනකොටගෙන මේ සංසාර දුක්ඛ ස්කන්ධය නිර්මාණය වෙනවා. මේ සංකල්පිත රාගයයි මේ මායා ලෝකේ නිර්මාණය කරන්නේ මේ දුක්ඛ ලෝකේ නිර්මාණය කරන්නේ අනාදී වශයෙන් බණ අහලා දැනගත්තා. දැන් දැනගෙන නිකන් හිටියේ නෑ. ඒක විමර්ශනය කළා තමන්ගේ අත්දැකීමෙනුත් තේරුම් ගත්තා. සම්දිට්ඨිකෝ තමන් ගැනත් පරීක්ෂණ කළා. අනුන් ගැනත් පරීක්ෂණ කළා. පරීක්ෂණ කියන්නේ මේ පරිසනාගාරික පරීක්ෂණ නෙවෙයි. නුවණින් පරීක්ෂා කරලා බැලුවා මේ සත්‍ය ඇත්තක් නේද? මේ සකල ලෝක සත්‍යය මේ කාමයේ ආස්වාදී හේතු කරගෙන අනන්ත ප්‍රමාණ දුකක් විඳිනව නේද? තමන්ටත් ඒ ඉරණම ඒ ආකාරයෙන්ම බලපානවා නේද? අනුන්ටත් ඒ ඉරණම ඒ ආකාරයෙන්ම බලපානවා නේද යන ආදිවාසී. මේ විදිහට දකින්නකොට අන්න ප්‍රඥාවෙන් තීරණයක් එනවා. ඒ ඥානවන්ත ප්‍රඥාවන්ත පුද්ගලයාට එහෙනම් තවදුරටත් මේ සංසාරයේ කියන භවය පිළිබඳ ඇල්මෙන් යුක්තව වාසය කරන එක සුදුසු දෙයක් නෙවෙයි. මේ සසර භවය මේ සංසාර භවය මේ අත්භවය පිළිබඳ ඇති තණ්හාව නිරුද්ධ කරන්න ඕන. යනාදි වශයෙන් ධර්මය අහලා විඥාවටපත් වෙනවා. ඒ අනුසාරයෙන් හිතලා බලලා නුවණින් දැකලා තණ්හාව ෂේ කරගන්නවා. අන්න එහෙම එක පුද්ගලයෙක් ඉන්නවා. එයා වැඩි කියන්නේ නැහැ. එයා තමන්ගේ පාඩුවේ අවිජ්ජා තෘෂ්ණාව නසාගෙන සසර දුකෙන් එතර වෙනවා. අන්න එහෙම ශ්‍රාවකයෙකුත් මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහෙනවා අපට. එයා අවශ්‍ය තැනදී කතා කරයි. යම් මිනිසෙට ධර්මයේ පෙන්වලා දෙන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් අසරණ මිනිසෙට මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය නම් එහිදී අනුශාසනාවක් දේශනාවක් කරන්න ඉදිරිපත් වෙයි. ඒ ඇරෙන්න ලෝකෙට පාරකාසිකක් ගහ පාර යන මිනිසුන්ටත් පාර යන බල්ලන්ටත් අඬ ගහලා මේ මට අවබෝධය ලැබිලා තියෙන බල දන්නවද? මට අවබෝධ වෙලා තියෙන සියල්ල අසාරයි සියල්ල අසාරයි දන්නවද? කිය එහෙම යන්නේ නෑ. හැබැයි තව පුද්ගලයෙක් ඉන්නවා එහෙම මෙහෙම බණ ටිකක් අහලා දැනගත්තා. කන තියෙනවනේ යන්තම් ඉතින්. ඒ නිසා කනට යන්තම් ඇහෙන එකක් ඔන්න මෙහෙන් එහෙම මෙහෙන් තෝරගත්තා. ඉතින් ওই වචන ටිකක් අල්ලගත්තා එහෙම මෙහෙන්. මොනවා හරි පාලියෙන් තියෙන වචන ටිකක් හරි සිංහලෙන් තියෙන වචන ටිකක් හරි අල්ලගත්තා. ඊට පස්සේ ඕකම කිය මේකයි ඉතින් වැඩක් නැහැ ඉතින් මෙහෙමයි ඉතින් දන්නේ නැද්ද මෙහෙමයි ඉතින් වැඩක් නැහැ ඉතින් මේ අසාරයි ඉතින් මේ කියලා වැඩක් නැහැ ඉතින් කිය ඔන්නෝම ඉන්නවා. ඒ පුද්ගලයා ඒ ධර්මයේ තමන් තුළින් දකින්නෙත් නැහැ අනුන් තුළින් දකින්නෙත් නැහැ විමර්ශනය කරන්නෙත් නැහැ බොරුවට ඉතින් සියල්ල අසාරේ වැඩක් නැහැ මේ වැඩක් නැහැ මේ ඔක්කොම සියල්ල අසාරේ මේ වැඩක් නැහැ දන්නේ මේ වැඩක් නැහැ තේරුමක් නැති දේවල් කිය බොරුවට අන්න අර දෙවනි පුද්ගලයා වගේ අර දූපතේ හිටියේ අර දූපත ගිලෙනවා මේ දූපත ගිලෙනවා වැඩක් නැහැ මේ දූපත ගිලෙනවා කොයි වෙලාවක හරි මේ ගිලනවා කිය ඉන්නවා ගිලෙනකම් අන්තිමට ඒකත් එක්කම ගිලෙනවා මුහුදුපත් වෙනවා ඒ වගේ අත්භවයේ වැඩක් නැහැ කිය අත්භවයට ඇලුම් කරගෙනම ඉන්නවා මේ කාය වැඩක් නැහැ මේ ඔක්කොම අනිත්‍යයිනේ මේ ඉතින් මං ඊට වඩා කියන්න යන්නේ සමහර ඔය නිතර කටේ තියෙනවා තියෙනවා ඔය කියන්නේ කිව්වොත් ඊට පස්සේ මරා ගන්න එනවා මෙහෙම අර එහෙම කිව්වා කියලා ඔහොම කිය ඉන්නවා ඉතින් වැඩක් නැහැ මේක වැඩක් නැහැ මේ රූපත් වැඩක් නැහැ වේදනත් වැඩක් නැහැ සංඥාත් වැඩක් නැහැ සංකාරත් වැඩක් නැහැ විඥානත් වැඩක් නැහැ කිය ඉන්නවා ඉතින් ওই විදිහට අත්භවය වැඩක් නැහැ කිය අත්භවයේම රැඳිලා ඉන්නවා අත්භවයේ පෝෂණය වෙන දේවල්මයි කරන්නේ කාය හොඳ නැහැ කිය කාය පෝෂණය කරනවා වේදනා හොඳ නැහැ කිය වේදනා පෝෂණය කරනවා සංඥා චිත්ත හොඳ නැහැ කිය චිත්ත පෝෂණය කරනවා ධම්ම වලින් සමුදය ධර්ම පෝෂණය කරනවා නිරෝධ ධර්ම පෝෂණය වෙන්න හේතුවක් නැහැ මොකද අඥානකම නිසා ඉතින් ඔන්නෝම පුද්ගලයෙ ඉන්නවා ඉතින් කිය ඉන්නවා ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ ඒකට හේතුව තමයි සත්‍ය වශයෙන් හොදවල චින්තනමය වෙනසක් ඇති වෙලා නැහැ මොකද යම්කිසි කෙනෙක් චර්යාත්මක වෙනස් වෙන්න නම් ඔහු තුල චින්තනමය ඒ පටිසෝත චින්තනය හට ගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ ඥාන ඔස්සේ ඒ පටිසෝත ඒ කියන්නේ මාර්ගඵල චිත්තයත් එක්ක මේ චින්තනය පටිසෝත වුණාම එතනින් එහා පැත්තට මේ ප්‍රත්‍යක්ෂ ඥාන වලින් ඒ මාර්ගඵල චින්තනය පවත්වාගෙන යනවා. ඉතින් ඒක උනානම් තමයි කෙනෙක් තුල අර චර්යාත්මක වෙනස විද්‍යමාන වෙන්න පටන් ගන්න. ඒ වෙනස Tamanටම දකින්න හම්බ වෙනවා. රාගය දුර වෙලා යන ආකාරය Tamanට පේනවා. දේශය දුර වෙලා යන ආකාරය Tamanට පේනවා. මෝහය දුර වෙලා යන ආකාරය Tamanට පේනවා. එබඳු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවිච්ඡා ප්‍රසාදයෙන් යුක්තයි. එබඳු කෙනා කවදාවත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අවඩක් වෙන දේවල් හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. ඒහා සම්බන්ධව කටයුතු කරන්නෙත් නැහැ. ඒකයි බුද්ධ ධම්ම සංඝ අවිච්ඡා ප්‍රසාදය කියලා කිව්වේ. එහෙම කෙනා අති උත්තරීතර බුද්ධ රත්නයේ ගුණය, ධර්ම රත්නයේ ගුණය, සංඝ රත්නයේ ගුණය නොතකා හරිමින් ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ගුණයට නිග්‍රහ වෙන අන්දමින් කටයුතු කරන්නේ කටයුතු කරමින් ලෝකයාට ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ අගුණ කියමින් යන්නේ නැහැ.
ඒ කවදාවත් ආර්ය ශ්‍රාවකෙක් එහෙම වැඩක් කරන්නේ නැහැ. ධර්මයේ යම් යම් අඩුපාඩුකම් තියෙන පුළුවන් ඒවා පෙන්ලා දෙන්න පුළුවන්. ධර්මය කියන්නේ සාවාදී ධර්ම තියෙනවානේ. මොකද නිගණ්ඨ ධර්මය දේශනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. ඒ වගේ තැනකදී ඒ කාරණා පෙන්ලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ පුද්ගලය සම්බන්ධයි. ත්‍රිවිධ රත්නයේ ගුණය සංඝ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණය නැසන තැනට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මේ අවබෝධය කියලා කියන්නේ වචනයක් නෙවෙයි. ඒ නිසා ඇත්තටම මේ අත්භවය ගැන ධර්මය අහලා වැටහීමක් ලැබෙනවා නම් එයා කටයුතු කරන්න ඕනේ මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමයට. ඒ ක්‍රමය තමයි මොකද්ද? හිස ගිනි ගත්තත් වස්ත්‍රයට ගිනි ඇවිලුණා. ඒ ගැන නෙවෙයි ප්‍රථම කොටම හිතන්න ඕන. මෙන්න මේ සංසාර දුක්ගින්න මේ රාග දේශ මොහ දුක්ගින්න මේ සංසාර භවගින්න නිවා දැමීම ගැනයි. මේ ගැඹුරු උපමාවෙන් හෙළිවෙන අර්ථය අන්න අර්ථ ඥාණයෙන් ඔබට පසක් වෙන්න ඕන. ඒක තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ අඩු වැඩි වශයෙන්. එහෙනම් පින්වතුනි මේ උපමාවෙන් පෙන්වන්නේ ඒ තරම් අපි ප්‍රමුඛ අවධානයක් මේ භවගින්න නිවා දැමීම ගැන යොමු කරන්න ඕන කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙනම් එබඳු මහා අවධානයක් මේ ධර්මයේ උදෙසා යොමු කරන්න පුළුවන් මිනිසයන්ට විතරයි මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කිව්වේ ඒකයි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමහර මිනිස්සු ඉන්නවා ගිහියෝ වශයෙන් කටයුතු කරනවා. ගිහියෝ. ගිහි ජනතාව කියමුකෝ. මේ අය තමන්ගේ ජීවිතේ අපි හිතමුකෝ ජීවිතේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ඔහුගේ ජීවිතේ 80%ක් විතර වෙන් කරලා තියෙන්නේ කාමයේ උදෙසා. කාමභෝගී ජීවිතය උදෙසා. කුටුම්බයේ ගෘහයේ පවත්වාගෙන යාම උදෙසා. ආස්වාදී උදෙසා 80%ක් වෙන් කරලා තියෙන්නේ. 20%යි ධර්මයේ උදෙසා නිවන උදෙසා කැප කරලා තියෙන්නේ. හැබැයි 100% ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. දැන් භික්ෂූන් 100%ක්ම ගෘහය අත්හැරලා කාමයේ අත්හැරලා කාමයෙන් වෙන් වෙලා ප්‍රිය කරන සියල්ල අත්හැරලා දාලා 100%ක්ම නිවන උදෙසා කැප කරලා කාලය ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලබනවා. අර 120ක් ධර්මයේ උදෙසා නිවන උදෙසා කාලය වැය කරන පුද්ගලයාත් අර ප්‍රතිඵලයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ මට්ටමට මෙන්න හදනවා. ඒ තමයි තියෙන උද්ධච්ච මූඩ අහංකාර මානය. ඉතින් ඒවෙන් විනාශ වෙනවා මිසක් මිනිහෙක් කවදාවත් සැපතටපත් වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මේ ධර්මය හොඳින් තේරුම් ගන්න. තමන් මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඊට අනුකූලව කටයුතු කරනවා කියන එකටයි. එහෙනම් ඒ චර්යාත්මක වෙනසයි ඔබට සැපේ පිණිස හේතු වෙන්නේ. එහෙම නැතුව දැන් මේ බණ අහනවා කියලත් ඔය අහගෙන ඔහේ ඉන්නවා. හැම සතියකම මේ බණ ටික කියන නිසා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා පුටුව රත් කරලා නැගිටලා යනවා. ඊට පස්සේ හිතන්නේ බව අවබෝධයටපත් වුණා කියලා. එහෙම අවබෝධයටපත් වෙන්නේ අහපු ධර්මයේ නුවණින් දකිමින් ජීවිතයත් එක්ක ගලප ගන්න ඕන. ජීවිතයේ අත්දැකීම් එක්ක ගලප ගන්න ඕන. රූප මුණ ගැහෙනකොට ධර්මයේ අමතක වෙනවා නම්, ශබ්ද මුණ ගැහෙනකොට, ගන්ධ මුණ ගැහෙනකොට, රස මුණ ගැහෙනකොට, ස්පර්ශ මුණ ගැහෙනකොට, අරමුණු අදහස් මුණ ගැහෙනකොට ඒ ධර්මයේ අමතක වෙනවා නම් ඒ කියන්නේ අපි ධර්මයේ භාවිත කරන්නේ. එහෙනම් මේ භාවිතය තුලම ඉන්න ඕනේ. එක සැරේ රාග දේශ මොහොන් නිවෙන්නේ නැති බව සත්‍යයක්. හැබැයි දිගින් දිගට ඒ ධර්මයේ තුල පිහිටාගෙන තමන්ගේ ජීවිතය ඇතුලේ මේ ධර්මයේ දකින්න පටන් ගත්තොත්, ධර්මයේ ජීවිතය ඇතුලේ ගලපව ගත්තොත්, ගලපව ගන්න පුළුවන්කම ලැබුණොත්, ඒ ගලපා ගැනීම තුලයි ජීවිතයේ ධර්මයේ ගලපා ගත්තාමයි අන්න දැහැමි ජීවිතයක් නිර්මාණය වෙන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන්නේ බවට පත් වෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිය ආදී වශයෙන්. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා වෙන්නේ එතකොටයි. එහෙනම් පිංගුතුනි මේ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ හිස ගිනිගත්ත මිනිහා, වස්ත්‍රයේ ගිනි ඇවිලිච්ච මිනිහා. ඒ ගින්දර පසිකලා මේ භව ගින්දර නිවන්නට, රාග දේශ මොහ දුරු කර ගන්නට, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ කර ගන්නට, ඒ ධර්මයේ පිළිපදින්නට, හැසිරෙන්නට කටයුතු කළ යුතුයි කියලා උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ අප කෙරෙහි තියෙන මහා කරුණාව නිසායි. එහෙනම් ඔබත් අන්නේ ධර්මයේ ආකාරයෙන් දකින්න ඕන. මේ උපමා දැනගත්තා කියලා හරි. ඒව බණ අහලා අපි දැනගෙන ඉන්නේ දැන් අපි එහෙම දන්නවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒකයි මෙතන හැමතිස්සෙම කියන්නේ බෙහෙතක් ගැන දැනගත්තට වැඩක් නැහැ. බෙහෙත බොන්නේ නැත්තම්. ඊට හොඳ වෙන්නේ කවද්ද? බෙහෙත ගැන දන්නව හොඳට දන්නව, බෝතලේ පාට දන්නව, බෝතලේ ලේබල් එක දන්නව, මූඩිය ගැන දන්නව, ඇතුලේ තියෙන්නේ මොන වගේ වර්ණයක් සහිත බෙහෙත්ද කියලා දන්නවා, බෙහෙත් බෝතලේ ගානක් දන්නවා, ඔක්කොම දන්නවා, ෆාමසියක් දන්නවා තියෙන ඔක්කොම දන්නවා, බෙහෙත් බොන හැටිත් දන්නවා. හැබැයි බෙහෙත් මිලදී අරන් බොන්නේ නැහැ. අන්න ඒ මිනිස්සු ඉන්න ඕන් තරම්.
ධර්මය ගැන දන්නවා, ධර්මය ගැන කියවනවා, ධර්මය ගැන ලොකු තර්කවාද ඉදිරිපත් කරනවා, ධර්මය ගැන ප්‍රශංසා කරනවා. රහත් දහසක් දේවල් අවසානයේ ඔක්කොම කියලිවලා අවසාන කියන ටික බැලුවාම ධර්මයේ තුල කොහෙත්ම පිහිටලා නැහැ කියලා පේනවා. අවසානයේ බැලුවාම මොකද? අවසානයේ බැලුවාම ලෝකයේ තුලමයි පිහිටාගෙන ඉන්නේ. ලෝකෙටමයි මුල් තැන දෙන්නේ, වටිනාකම දෙන්නේ. බොරුවට ධර්මය ගැන කතා කරනවා. එහෙම පුද්ගලයෙක් කියලා ඔබම රවට්ටගෙන විනාශ වෙන්න එපා මේ සංසාරේ. එහෙනම් භාගවතුන් වහන්සේ දැන් එහෙනම් අන්න බලන්න දැන් සමහර අයට බඩගින්නත් මහා දුකක් මේ බණ අහන්න ගියාම. භාගතුන් වහන්සේ දේශනා කළේ හිසේ ගින්නත් අමතක කරලා භවගින්න නිවනක් ගැන සිහි කරන්න කියලා. නමුත් බොහෝ දෙනාට හිසේ ගින්න තියා කුසේ ගින්නවත් නිවා සනස ගන්න කුසේ ගින්නවත් ඉවස ගන්න බෑ අවසාන. හිසේ ගින්න තියා. හිස ගිනි අරගත්තොත් මොනවන කරයිද? හිස ගිනි ගත්තොත් බනහයිද? ඈ හිස ගිනි ගත්ත මිනිහෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ ගනීද? කුසේ ගින්නවත් නොතකා හැරලා කටයුතු කරගන්න බැරි තරම් හීන වීරියක් තියෙන මිනිස්සුયો. එහෙනම් භාගතුන් වහන්සේ මොනතරම් ගැඹුරු ධර්මයක්ද අපිට මේ පෙන්වා දෙන්නේ? කියන්නේ මොනතරම් වීරියක් තියෙන්න ඕනද අපට? ඒකයි මේ පෙන්වන්නේ. සුළු සුළු ගින්දරක්වත් ඉවස ගන්න බෑ. සුළු ගින්දරක් පවා මහා ගින්දරක් වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අසන අවස්ථාවේදී. ඒ නිසා බණහද්දී ඒකයි රටේ නැති හේතු යෙදිලා තියෙන්නේ බොහෝ දෙනාට. එයාගේ තාම හිස ගිනි ගත්තේ නැහැ. ඔය වටේ තියෙන දේවල් ගිනි අරන් තියෙන්නේ. ඒකත් ඔවුන්ට මහා ගින්නක්. ඉතින් එබඳු හිස් පුරුෂය කවදාවත් ධර්මය අහන්නේ